Morning. Morning, sister. Good morning. ඒක නම් චුට්ටක් ඇහුණා. right. එහෙනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ නැවත වතාවක් ඔබව මේ භූමියට ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ශුදෝ ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය පෞග්‍ය සත්‍ය පුරාවට අපි අත්දැකලා නැවත වතාවක් උන්වහන්සේට අපේ ජීවිත අපේ පවුල් අපේ රැකිරක්ෂා හදවතේ තෙරපෙන ඒ හැම හැඟීමක්ම බාර දෙන්නට අපි ඇවිල්ලා. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතය ජීවත් වෙනකොට ගොඩාක් වෙලාවට ඔබත් මමත් අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතයේ තියෙන සතුට මේ හැම දෙයක්ම අපේ දුක කඳුල ඕනම දෙයක් කන්ට්‍රෝල් කරන රිමෝට් කන්ට්‍රෝල් එකක් වගේ මේ රිමෝට් කන්ට්‍රෝල් අපේ ජීවිතේ රිමෝට් කන්ට්‍රෝල් එක අපි බොහෝ වෙලාවට දෙන්නේ අපේ භාර්යාවට ස්වාමිපුරුෂයාට අපි වැඩ කරන තැන්වල ඉන්න සුපර්වයිසර්ස්ලට අපිට වඩා ඉහළින් ඉන්න අයට අපේ දරුවන්ට වෙන්න පුළුවන් සමාජයේ ඉන්න පුළුවන් බොහෝ වෙලාවට ඒ අය අපිට සලකන්නේ කොහොමද ඒ අනුව අපේ ඉමෝෂන්ස් වෙනස් වෙනවා මේ අපිට දැනෙන දැනීම අපේ හැඟීම් ඒ අනුව එහෙට මෙහෙට යනවා වෙනස් වෙනවා මෙන්න මේ කාර්යය ඒකට හේතුව තමයි මම කියනවා ඔබ කියනවා වෙන්න පුළුවන් okay you can handle my life එහෙම වචනෙන් කිව්වේ නැතුණාට අපි බාහිර දෙනවා අපේ ජීවිතේ ඒ අය අපිට බැන්නොත් අපිට එහෙමත් නැත්තම් අපිව ගණන් ගත්තේ නැත්තම් අපිට කරන මොනවද කරන්නේ ඒ හැම දෙයක් තුළම අපි දුකටපත් වෙලා ඉන්නවා. ඉතින් අද ශුදෝ ස්වාමින් වහන්සේ තුළ ඔබට කියන්නට මටත් මතක් කරගන්නට අවශ්‍ය දෙයක් තියෙනවා කියලා මට හිතුණා. ඒ දේ තමයි රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි අපේ ජීවිතයේ කන්ට්‍රෝල් එක අපේ ඉමෝෂන්ස් වල කන්ට්‍රෝල් එක අපිට දැනෙන දැනීම් වල පාලනය කිසිම කෙනෙකුට දෙන්න එපා. ස්වාම පුරුෂයෙකුට දෙන්නත් එපා, භාර්යාවට දෙන්නත් එපා, දන්න කියන කිසි කෙනෙකුට දෙන්න එපා. ඔබට පුළුවන් නම් හැම මොහොතකම choices තියෙනවානේ. හැම මොහොතකම අපිට තියෙන තෝරා බේරා ගැනීම. ඒ මොහොතවල වලදී ඔබට රිදෙනවා නම් ටක් ගාලා මතක් කරගන්න no I am not going to I am not going to get myself disturbed. මාව මේ මොහොතේදී ඩිස්ටර්බ් කරගන්න මගේ තියෙන ඒ කේන්තියම්බ වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් කඳුල වෙන්න පුළුවන් ඒ කිසිම දෙයක් මම එළියට දාන්නේ ඔබ මට ඕනම දෙයක් කරත් මම ඔබට ආදරේ ගෞරව කරනවා සමාව දෙනවා කියන මෙන්න මේ හැඟීම තුළ අපිට ඇත්තටම අපේ ජීවිතය කළමනාකරණය කරගන්න මැනේජ් කරගන්නට පුළුවන් නම් අපි හැමෝම දිනුම් අපේ ජීවිත ගමනේ අපි හැමෝම දිනුම්. නමුත් මෙන්න මෙතනදී තමයි අපි ගොඩක් වෙලාවට වැටෙන තැනත්. ඉතින් එහෙමනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ස්වාමින් වහන්සේ හොයාගෙන ඉන්නේ එහෙනම් ওই ශක්තිය ලබා ගන්නට. අපි හැමදාම මොන දේ කරත් ස්වාම්පුරුෂයෙක් භාර්යාවක් හැටියට එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් හැටියට ස්වාමි කෙනෙක් සිස්ටර් කෙනෙක් හැටියට එහෙම මොන ජීවිතේ මොන තලයක හිටියත් අපි හොයන එකම දෙයයි ඒ තමයි සතුට කියන එක ප්‍රීතිය කියලා කියන එක ස්වාමින් වහන්සේට පමණයි මේ දේ ජනිත කරන්න පුළුවන් බාධකේ තමයි අනිත් පැත්තෙන් එහෙම නැත්නම් බාහිර ලෝකෙන් එන අභියෝග. ඉතින් ඒ තුළ බොහෝ වෙලාවට අපි සැලෙනවා. ඒ සැලීම තුළ හදවතේ තියෙන ප්‍රීතිය සතුට මේ සේරම නැති කරගෙන අපි ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙන්නට යනවා. ඉතින් ඒක නිසා අද දවසේදී ශුදෝ ස්වාමින් වහන්සේට කියමු ස්වාමිනේ අපේ ජීවිතයේ ඒ ඉමෝෂනල් බැලන්ස් එක අපේ හැඟීම් ලෝකය පාලනය කරගන්න අපි එක එක්කෙනාට අද දවසේදී ආශිර්වාද කරන්න කියලා උන්වහන්සේගේ ආශිර්වාදය ඉල්ලමු. ඒ අතරතුරේදී
ඊයේ දවස් වෙනකොට පියතුමා මුන්දලමට ගියා. මෙහි ඉන්න කට්ටියත් එක්කම දවස් කීපයක් මුන්දලමේ ඉඳලා එන අඟහරුවාද විතර වෙනකම් මම හිතන්නේ මුන්දලමේ ඉඳලා ඒ වැඩ කටයුතු කරන්නට ඒකට හේතුව තමයි මේ මාසේ 10 වෙනිදා වෙනකොට කාඩිනල් හිමිපාණන් මුන්දලමේ ප්‍රොජෙක්ට් එක බලන්නට යන ප්‍රොජෙක්ට්ස් දෙකක් තියෙනවා. ඒ ප්‍රොජෙක්ට්ස් දෙක බලන්නට යනවා. ඉතින් ඒ බලන්නට ඉස්සෙල්ලා ඉවර කරගන්නට තියෙන වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කරගන්නත් ඊට පස්සේ නොවැම්බර් මාසේ 14 වෙනිදා වෙනකොට සම්පූර්ණ ප්‍රොජෙක්ට්ස් දෙකම කාර්යනල්තුමාට බාර දෙන්නට නියමිතයි. ඉතින් මේ කාල පරිච්ඡේදය තුල මම හිතන්නේ පියතුමත් ඉන්නේ ලොකු අරගලයක බොහෝ දේවල් අත්පත් කරගන්නට ඕනි කරන්නට ඕනි. ඒ හැම දෙයක්ම සැලසුම් කරන්නට ඕනි. ඉතින් අපි අද දවසේදී දිව්‍ය පූජාව ඔප්පු කරද්දී අපි ආඥා කරමු පියතුමාටත් ඒ වගේම ඒ කණ්ඩායමටත් අවශ්‍ය කරන ශුද්ධාත්ම මෙහෙවර උන්වහන්සේගේ ස්පර්ශය ඇති වෙන්න ලැබෙන්නට කියලා ඒ කර්තව්‍ය හැම දෙයක්ම කරන්න අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා. ඒ තමයි ඉස්සරහින්ම තියෙන දේ තමයි මිල මුදල් කියන දේවල්. ඉතින් ඒ හැම දෙයක්ම අතට ලැබෙන්න ඒ අනුව මේ හැම දෙයක්ම ඉවර කරලා නොවැම්බර් මාසේ මැද වෙනකොට කාඩිනල් හිමිපාණන්ට ඒ බාර දෙන්නට හැකි වෙන්නට කියලා අපි යාඥා කරමු. ඒ වගේම අද අපිත් එක්ක දිව්‍ය පූජාව පවත්වන්නේ අපේම පුතෙක්. මට තාමත් ෆාදර් චාම්බර් කියලා කියවෙන්නේ නැහැ, පුතේ කියලාමයි කියවෙන්නේ. මොකද හැමදාමත් කතා කරේ පුතේ කියලා. මේ භූමිය තුල මම මන්දලුවට එනකොට සෑහෙන කාලයකට ඉස්සෙල්ලා පුතා තමයි හැමදාම දිව්‍ය පූජාව ඒ දවස්වල අර පැත්තේ පූජාව තියන්නේ. මම අද මේ කරන කාර්යය කරේ ඒ පුතා තමයි සෙමිනේරියට යන්නට ඉස්සෙල්ලා. ඉතින් සීදුව ග්‍රාමයේ බිහිවෙච්ච දක්ෂ පුතේ. හරිම සතුටුයි, හරිම ආඩම්බරයි. ඒ වගේම පහුගිය කාල පරිච්ඡේදය තුළ පුතා හිටියේ කුච්චි කඩේ. අර බොම්බ් බ්ලාස්ට් එක එනකොට මේ හැම දෙයකටම මුහුණ දුන්නේ, කර දුන්නේ. මං හිතන්නේ තරුණ පියතුමා වුණා පුංචි පියතුමා කියපුවම වැඩිපුර දුහන්න වෙන්නේ පොඩි කෙනාටනේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ එක අවුරුද්දක් ඒ අවුරුද්ද විතරක් නෙමෙයි අවුරුදු 3ක්ම මං හිතන්නේ එතන ඉන්න පියතුමා අනේ මට තවත් දෙන්න කියලා උපරිම තියාගන්න පුළුවන් කාලේ මං හිතන්නේ රාජ් පියතුමා චාමර පියතුමාව තියාගත්ත. මොකද ඔහු තුල තියෙන හැකියාව නිසා බොහෝ දේවල් කළමනාකරණය කරන්නට තියෙන හැකියාව. ඉතින් මම විශ්වාස කරන දේ තමයි සුපුවත් තරණින් කෙනෙක් බිහි වුණා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම දක්ෂ පුද්ගලෙක් කියලා. මොකද පුංචි කාලේ ඉඳලා ඇබ්සෝබ් කරගෙන තියෙන්නේ අර නිකන් ස්පොන්ජ් එකක් වගේ ඇබ්සෝබ් කරගෙන තියෙන ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය, ස්වාමීන් වහන්සේගේ බලය, ජීවය. ඉතින් ඒක නිසා අද දවසේදී අපි පියතුමාව ඉතාමත් ආදරෙන් මේ භූමියට පිළිගන්නට නියමිතයි. දිව්‍ය පූජාව සමරන්නට. ඒ වගේම පියතුමා මම හිතන්නේ සහායක පියතුමා හැටියට කොච්චි කඩේ, කොළඹ කොච්චි කඩේ ඒ කාර්යව්‍ය මිෂන් එක අවසන් කරලා යන්නට යන්නේ ඈතම තියෙන මීසමට, කොළඹ පදවියේ ඈතම තියෙන මීසම තමයි අවිස්සාවෙල්ල මීසම. ඉතින් අවිස්සාවෙල්ල මීසමේ නැවත වතාවක් සහායක පියතුමා හැටියට යන්නට අනිවාර්යයෙන්ම විශ්වාසයි ඒ භූමිය තුලත් කොච්චි කඩේ කරාට වඩා තවත් හොඳට අත්දැකීම් ඇතුව ලස්සනට බොහෝ දෙනෙක්ව දෙවියන්ට මුණ ගස්සන්නට දිනලා දෙන්නට පියතුමා ක්‍රියා කරાવી කියලා. ඉතින් අද දවසේදී උපන් දින සමරන මානිල්, අම්බිල, ස්වර්ණා, රන්දීෂ්, ඩිලන්ති කියන අය වෙනුවෙන් අපි යාඥා කරන අතර අද දවසේදී 30 වෙනි විවාහ සංවත්සරය සමරනවා ජූඩ් සහ ගයනි කියන යුවල. ඉතින් අපිට නැවත වතාවක් මේ භූමියට විශේෂ යුවලක්. ඒකට හේතුව තමයි මෙහි ලංකාවේ නෙමෙයි ඉන්නේ. අබුඩාබි වල හිටියා. ඊට පස්සේ දැන් ඩුබායි වල ඉන්නේ. නමුත් හැම මාසෙම තමුන්ට හම්බෙන ඒ මිල මුදලෙන් 10% කොටස දෙන
මං හිතන්නේ එකම යුවල වෙන්නේ නැති මෙච්චර කාලයක්. ඉතින් මං හිතන්නේ පියතුමා ඔය මුදල එනකන් බලාගෙන ඉන්නවා හැමදාම. ඉතින් අපි ඒ යුවල වෙනුවෙන් අද විශේෂයෙන්ම දිව්‍ය යාගය ඔප්පු කරමු. මොකද අපිට ඇත්තටම අපේ හදවතට ගොඩක් කිට්ටු. ඒ වගේම අපිට මේ භූමියට ආදරේ යුවලක් නිසා ඒ අය වෙනුවෙන්ද අපි යාඥා කරමු. ඒ වගේම වෙනත් ඉල්ලීම් ගොඩක් තියෙනවා. ඒ හැම වෙනත් ඉල්ලීමක්ම සුවයපත විභාගයට යන්නට ඉන්න, ඒ වගේම ඉංග්‍රීසි පාඨමාලාවල් සාර්ථක කරගන්නට මේ නොයෙකුත් දේවල් කියලා ශුදෝ ස්වාමීන් වහන්සේ තුල අපි හැම කෙනාටම තියෙනවා සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන්. අපි හැමෝගෙම ඒ සුබ ප්‍රාර්ථනාවන් අපි මේ අල්තාරය මත තියමු. ඔබේ දකුණු අත දික් කරලා ඔබ එක එක්කෙනාගේම හදවතේ තියෙන හැම සිතුමක්ම පැතුමක්ම මේ මොහොතේදී අපි තියමු අල්තාරය මත. අද පිදින්නට යන දිව්‍ය යාගය තුළ ශුදෝ ස්වාමිනේ ඒ හැම සිතුමක්ම පැතුමක්ම අවශ්‍යතාවයක්ම ඔබ වහන්සේ ඉෂ්ට කරනවාමයි කියන විශ්වාසය තුළ අපි ගායනා කරන්නට යනවා. අත් දෙක වැඳගෙන අපි ගායනා කරමු. ගයමු වයමු සම්මිදු පසසලා කියලා. අපි පියතුමාව ආදරයෙන් පිළිගමු. දැනෙන්න අප්පුඩයක් ගහලා හොඳ එනර්ජි දෙන්න. පොඩක් හයියෙන් ගහලා සුදේ පියදමනේ. Thank you. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, ආදර දූ දරුවනි, අද දවස ලස්සන වාසනාවන්ත දෙවියන් වහන්සේට ප්‍රසන්න දවසක්. එමන්දයාත් අද මාසයේ පළවෙනි සිකුරාදා, ඒ වගේම අද සුදෝ සභා මාතාව රැකවල් දේවදූතයන්ගේ මංගල්‍ය සමරන දවස. අපි හැමෝම කතෝලිකයන් හැටියට වන්දනා ගමනක යෙදිලා ඉන්නේ. මේ වන්දනා ගමනේදී අපි එක එක පියවරයන් තබනවා. අපගේ අවසාන ස්ථානය, අපගේ අවසාන නවාතැන තමයි ස්වර්ග රාජ්‍යය. අපි විශ්වාස කරනවා සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභය. හැම දිව්‍ය පූජාවක් පවත්වනකොටම මේ සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභයම එකතු වෙනවා. දුක් විඳින සභාව, සටන් වදින සභාව සහ ජයලත් සභාව. සටන් වදින සභාව තමයි
මම ඔබ ඇතුළු මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝම සටන් වදිනවා සාතන්ට එරෙහිව යක්ෂයාගේට පරීක්ෂාවන් ජය ගන්නට. ඒ සටනේ අපි යෙදෙනවා. දුක් විඳින සභාව තමයි සුදගිනි ස්ථානයේ ජීවත් වෙන ආත්මයන්. ඔවුන් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්නට බලාපොරොත්තු වෙන තමන්ගේ ජීවිත ආත්මයන් පවිත්‍ර කරගනිමින් සිටිනවා. ඒ තමයි දුක් විඳින සභාව. ජයලත් සභාව තමයි ස්වාමින් වහන්සේත් සමග ස්වර්ගයේ නිරන්තර ප්‍රශංසාව වන්දනාව නමස්කාරය තුල දෙවියන් වහන්සේත් සමග එකතු වී ජීවත් වෙන සභාව. සාන්තුවරයන් සුරදූතයන් ඇතුළු ඒ සභාව. සෑම පූජාවක්ම අපි ඔප්පු කරනකොට මේ සභාවන් තුනම එකතු වෙනවා. ඒක තමයි ලස්සන අත්දැකීම කතෝලිකයන් හැටියට අපි ලබන. අපි මේ පූජාව තියෙනකොට අපට නොපෙනුනාට අපි වටේටම සුරදූතයන් සියලු සුද්ධවන්තයන් දේව මාතාවන් වහන්සේ සුදෝ ජුසේතුමන් ඇතුළු සියලු සාන්තුවරයන් මේ වටේට අපිත් එක්ක මේ යාගය ඔප්පු කරනවා. ඒ වගේම තමයි අපිට කලින් ජේසු අදහලා ජේසු එක්ක ජීවත් වෙලා උන්වහන්සේත් එක්කම ගමනක් යන්නට උත්සාහ කරපු අපේ ආදරණීය සහෝදර සහෝදරයන් මේ යාගයට අපිත් එක්ක හවුල් වෙනවා සුද්ධගිනි ස්ථානයේ ඉඳලා. ඒ නිසා තමයි අපේ පූජාවේදී අපි මේ තුන් ගොල්ල වෙනුවෙන්ම යාඥා කරන්නේ. හැම වෙලාවෙම ස්තෝත්‍ර යාගයක යදුම කියනකොට පියතුමා යාඥා කරනවා සුද්ධෝත්තම පියතුමා ඇතුළු සාන්ත සභාව වෙනුවෙන්. ඒ වගේම පියතුමා යාඥා කරනවා උත්තානයේ බලාපොරොත්තුවෙන් නැසී ගිය සියලු දෙනා වෙනුවෙන්. ඒ වගේම භාග්‍යවත් දේව මාතාවන් ඇතුළු ඒ සුද්ධවර සමූහය වෙනුවෙන් යාඥා කරනවා. එයින් අපට මතක් කරන්නේ මේ යාගය අපි තනියම නෙමෙයි තියන්නේ. මේ මොහොතේ අපි සියලු සුද්ධවන්තයන් අපට කලින් උත්තානයේ බලාපොරොත්තුවත් එක්ක නැසී ගිය සියලු දෙනාත් එක්ක එකතු වෙලයි මේ යාගය අපි පවත්වන්නේ. ඒ නිසා අපේ අත් දෙක වැඳගෙන මේ ලෝකේ තියෙන ලස්සනම යාඥාව, බලගතුම යාඥාව, ප්‍රාතිහාර්ය වෙන වාසනාවන්තම මොහොත සියලු සුද්ධවන්තයන් දේව මෑණියෝ අපි ආදරය කරන සාන්තුවරු හැමෝම එක්ක එකතු වෙලා මේ පුදන යාගය දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නට අපි ආයාඥා කරමු. අපි පව්කාරයි, අපි දුර්වලයි, අපි වැටෙනවා, අපිට මග හැරෙනවා, අපි අමතක කරනවා, අපි දාලා යනවා. නමුත් දෙවියන් වහන්සේ අපිව අරගෙන යනවා. දේවාදරයට පිටුපාපු අවස්ථාවන් මතක් කරගනිමු. දෙවියන් වහන්සේගේ මේ සුද්ධවන්ත අත්දැකීම අතපසු කරපු අවස්ථාවන් මතක් කරගනිමු. අපි අවංකවම අපේ පව්වලට සමාවිල්ලමු. සියලු බලධි දෙවියන් වහන්සේටද සහෝදරවරුන්ටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වර්ධින්ය, මාගේ වර්ධින්ය, මාගේ මහත් වර්ධින්ය. එහි භාග්‍යවත් නිත්‍යකන්‍ය මරියතුමියද සියලු සුදුදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මම උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලධි දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි ආඥා කරමු. දයාවන්ත දෙවි ස්වාමිනී කරුණාවන්ත කමින්ද අපට නිතර සමාව දීමෙන්ද ඔබ වහන්සේගේ බල මහිමය අපට පෙන්වන සේක් වේද. අප පිට ඔබ වහන්සේගේ වරප්‍රසාද වත් කළ මැනව. ඔබ වහන්සේ පොරොන්දුව පරිදි
සදාතන රාජ්‍ය කෙරෙහි බලාපොරොත්තුව සිටින අපට එය කරා පැමිණීමට වරම් දුන මැනව. මේකී දෙව මහා සුදහාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාහට වැඩ සිටින්නාවුද රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ආමේන්. නික්මයාම පොතෙන් උපුටාගත් කොටසකි. බලන්න මාර්ගයේදී නුඹලා ආරක්ෂා කිරීමටත් මා සූදානම් කළ ස්ථානයට නුඹලාගෙන ඒමටත් නුඹලාට පෙරටුවෙන් මම දූතයෙකු යවන්නෙමි. ඔහුට ගෞරව කරන්න. ඔහුගේ හඬට කීකරු වන්න. එවිට ඔහුට විරුද්ධව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේය. එහෙත් නුඹලා ඔහුගේ හඬට කීකරු වී මා කියන සියල්ල කරන්නහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක්ද නුඹේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදියෙක්ද වන්නෙමි. මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තිවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවිවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේය. මමද ඔවුන් වනසාලමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදානෝ අප රක්නා ලෙස තම දූතයන්ට අණ කරනසේක. සමිදානෝ අප රක්නා ලෙස තම දූතයන්ට අණ කරනසේක. පරමෝත්මයන්ගේ රැකවරණී වසර තැනැත්තේ සව් බැලති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකී වන්නේය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි. එතුමානෝ මාගේ රැකවරණය, මාගේ බලකොටුවය, මාගේ දෙවී දානෝය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබමි. පිළිතුර සමිදානෝ අප රක්නා ලෙස තම දූතයන්ට අණ කරනසේක. එතුමානෝ කපටින්ගේ මලපත් වලින්ද බියකරු ලෙඩ රෝග වලින්ද අප රැකගන්නාසේක. සිය පියාපත් වලින් ඔබ ආවරණය කරනසේක. ඒවා ඔබේ රැකවරණය වන්නේය. එතුමානන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පලිහද වන්නේය. පිළිතුර සමිදානෝ අප රක්නා ලෙස තම දූතයන්ට අණ කරනසේක. රෑ කාලයේ ඇතිවන බියටවත් දවාලේ ඊ පහර වලින් වන උවදුරටවත් ඔබ බිය නොවන්නේය. අඳුරෙහි සැරසරන වසංගතයටවත් මත්දානේ වනසාලන පීඩාවටවත් ඔබ බිය නොවන්නේය. පිළිතුර සමිදානෝ අප රක්නා ලෙස තම දූතයන්ට අණ කරනසේක. එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේය. ඔබේ නිවසට කිසියම් වසංගතයක් ලං නොවන්නේමය. ඔබ ගන්න සෑම පියවරකදී ඔබ රක්නා පිණිස එතුමානෝ සිය දූතයන්ට අණ දෙනසේක. පිළිතුර සමිදානෝ අප රක්නා ලෙස තම දූතයන්ට අණ කරනසේක. සුපර්ශයනද Hallelujah,
එතුමානන්ගේ සුර සේනා සියල්ලෙනි එතුමානන්ගේ කැමැත්ත ඉටු කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. මතයතුමාගේ සුදෝ සුභාරංචි උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඒ වෙලෙහි ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙතට આવුත් ස්වර්ග රාජ්‍යයේ ඊටාම උතුම් වන්නේ කවරෙක්දයි ඇසූහ. එරුන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළසේක. සැබවින්ම මම ඔබට කියමි. ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුවොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නහුය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද ස්වර්ග රාජ්‍යයෙහි ඊටාම උතුම් වන්නේ ඔහුය. තවද මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. මේ බාලයන්ගෙන් එකෙකුවත් හෙලා නොදකීමට වග බලා ගන්න. මන්ද ස්වර්ගයෙහි ඔවුන්ගේ දේවදූතයෝ ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරුම සිටිති මම ඔබට කියමි. සමිදාන වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රියාදර ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දූ දරුවනි අද සුදෝ සභා මාතාව සුදෝ රැකවල් දේවදූතයන්ගේ මංගල්‍යය සමරනවා. මේ මංගල්‍ය දවසේදී මට මතක් වුණා මගේ ජීවිතයේ එක අත්දැකීමක්. ඒ තමයි 2010 වසරේ කළුතර දෙව්සත්හලේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා අපේ පන්තියේ කට්ටිය මගේ පන්තියේ යාළුවෝ ටික අපි පොඩි විනෝද ගමනක් ගියා. අපි ගියේ ත්‍රිකුණාමලේ නිලාවැලි. කොහමත් ට්‍රිප් එකක් යනකොට අම්මා කියන දෙයක් තියෙනවා. මොකද්ද? නාන්නේ එහෙම නැහැ. අම්මා කොහෙ ගියත් කියනවා නාන්න නම් යන්න එපා. කොමාරි අපි ඉතින් අම්මා කියන දේ සාමාන්‍යයෙන් ඒ වගේ තැන්වල අහන්න නැති හින්දා අපි ඔක්කොමලා නාන්න ගියා. මට එච්චර පීනන්න බෑ. මං වගේම තව පීනන්න බැරි දෙතුන් දෙනෙක් හිටියා. අපි නිලාවැලියේ ගොඩක් සෙනග ඉන්න තැනක නෙමේ නාන්න ගියේ ටිකක් එහාට වෙන්න. මොකද ත්‍රිකුණාමලේ අපේ යාළුවෙක් හිටියා. ඒ නිසා එයා අපිව තව ටිකක් එහා ලස්සන තැනකට එක්කගෙන ගියා කවුරුවත් නැති. ඉතින් අපේ පන්තියේ කට්ටිය විතරක් එතන නිලාවැලි මුහුදේ සාමාන්‍ය නිලාවැලි කියන්නේ එච්චර ගැඹුරු මුහුදක් නෙමෙයි. ඉතින් අපි ওই මුහුදේ නාලා සෙල්ලම් කරලා අපි ගොඩට ආවා. ගොඩට ඇවිල්ලා අපි මුහුදු වෙරළ ඇවිදගෙන එනකොට අපි දැක්කා පුංචි දූපතක් තියෙනවා ටිකක් එහායි. ඉතින් අපි ආස වුණා මේ දූපතට යන්න. පොඩි එච්චර ලොකු දුරක් නැහැ. පොඩි ඇලක් වගේ තිබුණා. කලපු මුහුදෙම ඒකෙන් එහා පැත්තේ මේ වැලි වලින් හැදිච්ච දූපතට අපි කරේ ඇවිදගෙන මේ දූපතට ගියා. මගේ පන්තියේ ඉන්න උස යාළුවෙක් දැන් ස්වාමි කෙනෙක්. ඉතින් උන්වහන්සේව අල්ලගෙන මම මේ වතුරෙන් එහා පැත්තට ගියා. ඒ කාලේ ඉතින් සෙල්ෆෝන් මුකුත් නැහැ. සෙල්ෆි ගහන්න ඔය ස්මාර්ට්ෆෝන් ආපුම කාලේ හින්දා අපි ගාව තිබුණේ අර පොඩි ඩිජිටල් කැමරාවක්. ඒකත් අරගෙන අපි ගියා.
එහා පැත්තේ මේ පුංචි ගොඩබිමට දූපතට. ඒ දූපතට ගිහිල්ලා අපි සෙල්ලම් කරලා ඔක්කොම ඉවර වෙලා අපි නැවත ගොඩබිමට එනවා. මේ වගේ පරතරයක් තියෙන ඒ වතුර පාර මැද ඇවිදගෙන එනවා. හරියටම මැද්දට එනකොට මම දැන් අර යාළුවව අල්ලගෙන ඉන්නේ. හරියටම මැද්දට එනකොට මට තේරෙනවා එයාව යනවා වගේ මෙහෙම. එයාගේ කකුල වදින්නේ නැහැ වගේ මට තේරෙනවා මාවත් දැන් යනවා මගෙත් මෙතනට වතුර පිරුණා. ගමනක් ගාලා ගසලා දාලා උඩට ආවා. ආයෙ මම යාළුවව බදාගත්තා. අපි දෙන්නවම ගිලනවා දැන්. බැරිම තැන දැන් මම එයාගේ ඇඟේ එල්ලෙන හින්දා ඔහු මාව අතහැරියා. මොකද ගිලෙන්න යනකොට අපි තදින් අල්ලගත්තාම අනිත් කෙනාට කන්ට්‍රෝල් එක නැතුව යනවා එයා ගැනත්. ඉතින් අපි පන්ති හිටියා හොඳටම පීනන්න පුළුවන් අය. දැන් භාගයක් කට්ටිය එහා පැත්තේ ගොඩබිමට ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මම ගිලෙනවා, ආයෙ ගොඩට එනවා, අම්මා කියපු එක මතක් වෙනවා, ආයෙ ගිලෙනවා. ඊට පස්සේ මාව බේර ගන්න තව දෙන්නෙක් විතර ආවා. නමුත් එයාලට බැරුව ගියා. මොකද මම එනේ හැම කෙනාම බදලා අල්ල ගන්න හින්දා. කොහොම හරි කරලා අන්තිමට මගේ තව යාළුවෙක් ඇවිල්ලා මාව එතන තිබ්බ ගලක්, ඒ ගල උඩට මාව තල්ලු කරා. කොහොම හරි කරලා මම දැන් අපි බේරිලා අපි දැන් ගොඩට ආවා. ගොඩට එනකොට අපි දකිනවා තව එක්කෙක් ගිලනවා උඩට එනවා. කිසිම සද්දයක් නැහැ මැද්දේ. යට යනවා උඩට එනවා. අත් දෙක එනවා ආයෙ යනවා. තවත් එක්කෙනෙක් ගිලෙනවා. දැන් මේ ගොඩ ඉන්න කාටවත් යන්නට ශක්තියක් නැහැ. ඔක්කොගෙම කකුල් ලොක් වෙලා හොඳට පීනන්න පුළුවන් අයටත් යන්න දැන් බය වෙලා. හරි අපි ගිලෙනවා ආයෙ උඩට එනවා යනවා. එහා පැත්තේ තිබුණ බෝට්ටුවක්. ඒ බෝට්ටුවේ සාමාන්‍ය වයසක තරුණ අයියා කෙනෙක් හිටියා. අපි කිව්වා අයියා මේ පොඩි උදව්වක් කරන්න කියලා. ඒ වෙලාව දවල් 12කට විතර ඇති. ඒ බෝට්ටුව විතරයි තිබ්බේ පැත්තේ. ඒ අයියාට අපි කිව්වම එයා කිව්වා එයා අර තිබුණ බෝලයක් දැම්මා එයාට අල්ල ගන්න කියලා. මොන බෝල අල්ලනවද? ඒක අල්ල ගන්නවත් බෑ ගිලෙනවා. ඊට පස්සේ අරයට අග්ගාලා එයාගේ ෂර්ට් එක ගලව දඟලන්න නැතු ඉන්න කියලා එයා පැනලා එයාව බේරගෙන තල්ලු කරගෙන ගොඩට ගෙනත් දුන්නා. මේ වෙරළේ හිටිය අපි කට්ටිය විතරයි. අපිට හොඳට මතකයි ඒක. ඊට පස්සේ අපි ගොඩට ආවයින් පස්සේ අපිට ඕනේ කරා මේ මිනිස්සයාට මේ අයියට ස්තුතියි කියන්න. මොකද මේ ජීවිතේ බේරගත්ත නැත්නම් අපි ගෙදර ඇවිල්ලා ඉවරයි. නමුත් ස්තුති කරන්නට හොයනකොට එහෙම කෙනෙක් එතන නැහැ. ඒ වෙරළේ ඒ වෙලාවේ එහෙම කෙනෙක් නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ අපිට ගොඩක් ආදරේ. එදා ඒ වෙලාවේ උන්වහන්සේගේ දූතයෙක් උන්වහන්සේ එව්වා එතනට අපව බේරගන්න. කොහොම හරි ওই අත්දැකීම එකපාරක් ඒ බ්‍රදර් ඕක කිව්වා බණ්ඩාරවත්තේදී පාස්කුවකට. මම ඕක අපේ ගෙදරට කියලා තිබුණේ නැහැ. මෙහෙම දෙයක් වුණයි කියලා. කොහොම හරි ඒකට තාත්තයි අම්මයි ඔක්කොම ගිහිලා තිබ්බා. පාස්කු මාසිකුරාදා කොහොම හරි පස්වෙනි ස්ථානයේ සීමොන් සිර්නෙවස්ගේ ස්ථානයේදී ඕක කියලා තිබුණා බ්‍රදර් ඔය අත්දැකීම කියලා තිබ්බා. බ්‍රදර් චාමරත් හිටියා උතන එහෙමයි කියලා. මට හොඳට මතකයි මේ පාස්කුව මම පාස්කු දූත සේවාව ඉවරලා මේ මේසෙන් ගෙදර එනකොට අපේ තාත්තා පුපුරනවා. ඌකා කියන දේ අහන්නේ නැහැ. නේ බයිනවා ආපු වෙලෙන් දැන් උන් අපි කියන දේ කවදාවත් අහන්නේ නැහැ. මම බැලුවා මොකද මේ දැන් මම මොනා කරලාද මේ තාත්තා ආපු වෙලේ ඉඳන් අම්මත් බයිනවා තාත්තත් බයිනවා. බලද්දි මේ දේශනාව අහලා අරබද කිව්වනේ විස්තරේ. ඉතින් මේ කාරණා දෙකම මම ඔබට කිව්වේ මේ රැකවල් දේව දූතයෝ දෙවියන් වහන්සේ අපව බේරගන්න අපට දූතයන්ව එවලා තියෙනවා. උන්වහන්සේගේ ආදරයේ සංකේතය තමයි මේ රැකවල් දේව දූතයෝ. ඒ නිසා ඒ අයව අපිට පේන්නේ නැහැ.
නමුත් ඒ අයව අපට දැනෙනවා. ඒ අයව දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ සදාකාලයටම ජීවත් වෙන්නට අපි එකිනෙක කෙනාව ආරක්ෂා කරන්න. මේ ඔබ මම ගාව හැම වෙලාවෙත් ඒ රැකවල් දේව දූතයා හිටගෙන ඉන්නවා. ඒ රැකවල් දේව දූතයා ඔබ මම ගාව මේ මොහොතේ හිටගෙන ඉන්නවා. අපි හැම කෙනෙක් ගාවම ඒ නිසා තමයි ඉස්සර අපේ ආච්චිලා අපිට උගන්වලා තිබ්බා ඒ ලස්සන යාක්ෂාව රැකවල් දේව දූතයාට. උදේ පාන්දර නැගිට ගමන් ඇඳෙන් බහැපු ගමන් ඇඳ උඩ ඉඳගෙන නැත්තම් දන ගහගෙන කියන්න. මතකද යාක්ෂා? මාගේ රැකවල් දේව දූතේනි ඔබ බාරේ ඉන්නා වූ මට අද දින ඔබගේ පරම දයාබර කමින් ඥාන එළියේදී මා ආරක්ෂා කොට නඩත්තු කොට ආණ්ඩු කරනවා සොඳේ. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ ආදරයේ සලකුණ වෙච්ච මේ රැකවල් දේව දූතයෝ අපි ගාව ඉන්නවා. එතකොට ඔබට මට හිතෙන්නට පුළුවන් එහෙනම් ඇයි අපිට මේ දේව දූතය රැකවල් දේව දූතයෙක් ඉඳලත් අපිව සමහරක් අනතුරු වලින් බේරෙන්නේ නැත්තේ? මම ඔබට කියපු අර අත්දැකීමේ මේ රැකවල් දේව දූතයාගේ ක්‍රියාකාරීත්වය ආකාර දෙකකට විස්තර වුණා. එකක් තමයි අපිට අනතුරක් වෙනකොට උන්වහන්සේ කොහොම හරි අපිව මගින් හරි බේර ගන්නවා වගේම අපිට අනතුරක් වෙන්න කලින් අපේ අම්මා තාත්තා මගින් අපිට කියනවා මේ රැකවල් දේව දූතයාගේ හඬට අපි ඇහුම්කන් දෙන්නට ඕන. දේව වචනය තුලින් සමහරක් වෙලාවට අපේ යාළුවන් තුලින් සමහරක් වෙලාවට අපේ දෙමව්පියෝ ගාව දෙමව්පියෝ තුලින් අපට මේ රැකවල් දේව දූතයා කතා කරනවා. සමහරක් වෙලාවට අපේ ඇතුළෙන්ම කියන ඕක කරන්න එපා. ඔය යන්න එපා. ඔතනට ගියොත් අමාරු වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ රැකවල් දේව දූතයා අපිව හැම වෙලාවෙම බේර ගන්නට උත්සාහ කරනවා විවිධාකාර ක්‍රම වලින්. සමහරක් වෙලාවට අපේ යාළුවා තුලින් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපේ අම්මා තාත්තා තුලින් වෙන්නට පුළුවන්. සමහරක් වෙලාවට අප කියවන දේව වචනය තුල වෙන්නට පුළුවන්. සමහරක් වෙලාවට ජීවිතයේ අමිහිරි අත්දැකීමක් තුල වෙන්නට පුළුවන්. මේ රැකවල් දේව දූතයා අපිව ආරක්ෂා කරන්නට උත්සාහ කරනවා. ඒ නිසා අපි මේ රැකවල් දේව දූතයාට ඉඩ දෙන්නට ඕන. එතන තමයි වෙනස තියෙන්නේ. රැකවල් දේව දූතයාට ක්‍රියා කරන්නට පුළුවන් වෙන්නේ අපි රැකවල් දේව දූතයාට අපේ ජීවිතයේ අයිතිය බාර දුන්නොත් විතරයි. ඔබට ඔබේ නමින් ඔබ ගාව රැකවල් දේව දූතයෙක් ඉන්නවා. ඒක තමයි අපේ විශ්වාසය. ඉතින් අපි මේ රැකවල් දේව දූතයාට ඉඩ දුන්නේ නැත්නම් ඒ රැකවල් දේව දූතයාට වැඩ කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේගේ ස්වභාවය. දෙවියන් වහන්සේ හැමතිස්සෙම උනාද කරන්නේ අපේ නිදහස් කැමැත්තට ගරු කරනවා. අපේ නිදහස් කැමැත්ත නැතුව දෙවියන් වහන්සේ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක ෂුවර්. උන්වහන්සේ කරන හැම ප්‍රාතිහාර්යකදීම ඇහුවා ඔබ සුවය ලබන්න කැමතිද? මේ උන්වහන්සේ ගමට ගියාම ප්‍රාතිහාර්ය කරේ නැහනේ. ඇයි ඒ ගමේ මිනිස්සු උද්දච්චයි. ඒ මිනිස්සු ඇහුවේ නැහැ දෙවියන් වහන්සේගේ වචනේ. ජේසුව පිළිගත්තේ නැහැ. ඒ අය කැමති වුණේ නැහැ ජේසුගෙන් සුවය ලබන්න. මේ අපේ ගමේ කානේ ඒ වුණේ නැහැ. ඊට වඩා හොඳයි මැරලා ගියා නම් කියලා හිතපු අය හිටියා. ඔය සුවය වෙනවට වඩා හොඳයි පැත්තකටලා හිටියා නම් කිව්වා හිටියා. ඒ නිසා අපේ නිදහස් කැමැත්ත නොදෙන තාක්කල් අපට මේ රැකවල් දේව දූතයා උදව් කරන්නේ නැහැ. ඒ නිසා දාබර සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේගේ ආදරේ මේ දුන්නා වූ ප්‍රතිඵලය මේ දුන්නා වූ තිලිනය අපි ප්‍රයෝජනයට ගන්නට ඕන. කොහොමද අපි මේ රැකවල් දේව දූතයාට ඉඩ දෙන්නේ? රැකවල් දේව දූතයා කතා කරන විදි කොහොමද? දේව වචනය තුලින් වෙන්න පුළුවන්, අපේ සහෝදරයා තුල වෙන්න පුළුවන්, අපේ දෙමව්පිය තුල වෙන්න පුළුවන්, ජීවිත සිද්ධීන් තුල වෙන්න පුළුවන්. මේ රැකවල් දේව දූතයා අපට කතා කරනවා. මේ රැකවල් දේව දූතයාට අපි ඉඩ දුන්නොත් මේ රැකවල් දේව දූතයා අපිව ගලව ගන්නවා. අද පළවෙනි කියවීමේ දෙවියන් වහන්සේ කියනවා ඊශ්‍රායල් සෙනගට මම ඔබට පෙර දූතයෙක් යවනවා. ඔබ ඒ දූතයාට කීකරු වුණොත් මම ඔබව ගලව ගන්නවා. හැබැයි මගේ දූතයාට ඔබ අකීකරු වුණොත් ඔබ සැමව මම විනාශ කරනවා. ඒ නිසා රැකවල් දේව දූතයාට අපි ඉඩ දෙන්නට ඕන ජීවිතේ අපිව ආරක්ෂා කරන්න. කොහොමද අපි මේ රැකවල් දේව දූතයාට ඉඩ දෙන්නේ? ඒක ලස්සනට අද පැහැදිලි කරනවා පළවෙනි සුදෝසු බාරංචියෙන්.
එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද ස්වර්ග රාජ්‍යයේ ඊතා උතුම් වන්නේ ඔහුය. කතෝලික ජීවිතයේ ක්‍රිස්තියානි ජීවිතයේ ගුණාංග දෙකක් තියෙනවා. මේ ගුණාංග දෙක නැත්නම් අපි කවුරුත් කතෝලිකයෝ නෙමෙයි. ක්‍රිස්තියානිකාරයෝ නෙමෙයි. අපි දාන ධර්ම දෙන්න පුළුවන්, අපි දේව වචනේ හැමදාම අහන්න පුළුවන්. අපි පල්ලියේටම වෙලා ඉන්නට පුළුවන්, හැමදාම යාඥා කරන්නට පුළුවන්, හැමදාම පූජාව දෙන්නට පුළුවන්. හැබැයි මේ ගුණාංග දෙක අපි ගාව නැත්නම් අපි ක්‍රිස්තියානිකාරයෝ වෙන්නේ නැහැ. මොකක්ද මේ ගුණාංග දෙක? කීකරුකම සහ බහැපත්කම. ඔබ මම කීකරු සහ බහැපත් නැත්නම් ස්වාමීන් වහන්සේ කියනවා ස්වර්ග රාජ්‍ය ඔබට අයිති නැහැ. ඒක තමයි උන්වහන්සේ දරුවෙක් උදාහරණයට ගන්නෙ නේ. අද ජේසු හිටියා නම් ওই ළමයින්ව ගන්න නැහැ උදාහරණයට. මොකද අද ළමයි ගාව ওই දෙකම නැහැ. කීකරුත් නැහැ, උන් බහැපතුත් නැහැ. නේ අද අපිට උගන්වනවා ළමයි. ඒකේ වැරද්ද අපේ තමයි. ඒක අපි ළමයින්ට උගන්වලා තියෙන හැටි. අද ළමයි කීකරුත් නැහැ, බහැපතුත් නැහැ. ඒ නිසා අද දෙවියන් ජේසු හිටියා නම් ওই ළමයෙක් වරන් කියන්නේ මේ වගේ වෙන්න කියලා. එදාන් කාලේ ළමයි හරි කීකරුයි. තාත්තා මොනවාද කියන්නේ ඒක තමයි කරේ. දාවිද්ගේ ගෙදර අය බලන්න. දාවිද්ගේ ගෙදර සහෝදර සහෝදරියන් ඔක්කොම ජෙස්සේ යවුව වැඩ කරන්න. ලොකු ලොකු වගකීම් දුන්නා. දාවිද්ට මොනවද දුන්න වගකීම? ඵලයන් අර කැලේට. කැලේ ගිහිල්ලා බැටළුව බලපන්. තාත්තා කියපු දේ කරා දාවිත්. කීකරු වුණා, බහැපත් වුණා. ඒ නිසා තාත්තා කියන දේ කරන කීකරු බහැපත් අයට තමයි දරුවෝ කියන්නේ. ඒ නිසා මෙතන ඉන්න ළමයිද කියලා හොයන්න පුළුවන් ඔය කරුණු දෙක තියෙනවා නම් විතරයි. ඔය දෙක නැත්තම් කීකරුකම බහැපත්කම නැත්තම් ළමයි නෙමෙයි. ඒක තමයි ජේසුස් කියන්නේ මේ ළමයා වගේ වෙන්න. තාත්තා කිව්වොත් අද ගෙදර ඉන්න කියලා ඒ දරුවා ගෙදර ඉන්න ඕන. තාත්තා කිව්වොත් මම උරුමය දෙන්නේ නැහැ කියලා ඒක බාර ගන්නට ඕන. ජාකොබ්ට උරුමය දුන්නා, අනිත් සහෝදරයට උරුමය දුන්නේ නැහැ. තාත්තා තමයි තීරණය කරන්නේ. ඒ නිසා අපේ ජීවිතවල අපි කීකරුකම බහැපත්කම තියෙන්නට ඕන. මෙන්න මේ කීකරුකම බහැපත්කම අපි අයිති කරගත්තේ නැත්නම් අපි ගාව ඉන්න දේව දූතයාට අපිව රැකවල් කරන්න බෑ. සදි මරණයෙන් අපිව ගලව ගන්න බෑ. අපේ ජීවිතයේ අනතුරු වලදී අපිව බේර ගන්න බෑ. ඇයි ඒ? අපි කීකරු නැහැ. අපි දේව වචනයට බැහැපත් නැහැ. එතකොට අපිට වැඩි හිටියෝ අපිට දෙන උපදේශ අපි පිළිගන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මගේ වැරද්දක් කිව්වම මම ඒක පිළිගන්නව වෙනුවට මම එයාට 10ක් කියන්න පුරුදු වෙනවා. මගේ වැරද්දක් පෙන්නලා දුන්නා මම එයාගේ වැරදි 10ක් හොයන්න පුරුදු වෙනවා. ඇයි? මං තුල බැහැපත්කම නැති හින්දා. මා තුල කීකරුකම නැති හින්දා. එතකොට මගේ ගාව දේව දූතයෝ එකෙක් නෙමෙයි 100ක් හිටියත් වැඩක් නැහැ. ඒ කාටවත් මාව රැකවල් කරන්න බෑ. එතුමන්ලට මාව රැකවල් කරන්නට පුළුවන් වෙන්නේ මම කීකරු වුණොත්, මම බැහැපත් වුණොත් විතරයි. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ මංගල්‍ය ඔබට මට අපේ ජීවිතවල තියෙන වටිනාකම මතක් කරලා දෙනවා. අපිට වඩා දෙවියන් වහන්සේ අපේ ආත්මයට කොච්චර ආදරෙයිද කියලා මේ මංගල්‍ය අපට මතක් කරනවා. ඔබේ මගේ පය ලිස්සා වැටෙන්න දෙන්නේ නැතුව, ඔබේ මගේ ආත්මය විනාශ වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන්න ඔබ මම ගාව දේව දූතයෙක් වහන්සේ ඔබේ මගේ නමින් තියලා තියෙනවා. දෙවියන් වහන්සේ කොච්චර ආදරෙයිද අපේ ආත්මයට. ඒක තමයි ජේසුස් කියන්නේ මාගෙන් එකෙක්වත් නැති වෙන්නට නෑර පියාණන් වහන්සේ වෙතට ගෙන යාමටයි මම ආවේ. උන්වහන්සේ එච්චර ආදරේ වුණාට අපිට ඒ ආදරේ ගණන් ගන්නේ නෑ අපි. අපිට ඒ ආදරේ තේරෙන්නේ නෑ. අපි කරන්නේ අපිට ඕන දේවල්. ඒ නිසා උන්වහන්සේ කියන්නේ මේ බහැපත්කම, මේ කීකරුකම නැතුව වැඩක් නෑ. ඔබට ස්වර්ගයට යන්න බෑ. උන්වහන්සේ පැහැදිලිව කියන ඔබට ස්වර්ගේ නැහැ ඔබ බහැපත් කීකරුුනේ නැත්තම්. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි උත්සාහ කරමු දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වෙන්නට,
මෙන්න මේ බහැපත්කම කීකරුකම ඇති කරගන්න එතකොට අපිට අපේ රැකවල් දේවදූතයාගේ හඬ ඇහෙනවා. අපේ ඇතුළාන්තය හඬ අපේ හෘද සාක්ෂිය තුල කතා කරන මගේ රැකවල් දේවදූතයාගේ හඬ මට ඇහෙනවා. එතකොට මගේ රැකවල් දේවදූතයා මාව මරණයෙන් ගලව ගන්නවා. අනතුරු වලින් ගලව ගන්නවා. මට නියම මාර්ගය පෙන්නනවා. ඒ පාරේ යන්නට අපට මේ රැකවල් දේවදූතයා උදව් වෙනවා. ඒ නිසා අපි ආරක්ෂා කරමු. ස්වාමින් වහන්සේ දුන්නු මේ රැකවල් දේවදූතයාගේ වරප්‍රසාදය ඉල්ලන්න. මේ මොහොතේ ඔබ ඉස්සරහේ රැකවල් දේවදූතයා හිටගෙන ඉන්නවා. හැම පූජාවකට වෙනකොට මේ මැද්දේ කෑල්ලේ රැකවල් දේවදූතයෝ හැමදෙනාම ඔබත් එක්ක හිටගෙන මේ යාගයට සහභාගී වෙනවා. ඒක තමයි විශ්වාසය. සමහරක් සාන්තුරු දැකලා තියෙනවා. දිව්‍ය පූජාව තියෙනකොට කොහොමද සුද්ධවන්තයෝ මේ වටේ පිරිවරාගෙන ඉන්නේ කියලා අපේ ඇස් දෙකට පේන්නේ නැතුව ගියාට සමහරක් සුද්ධවන්තයෝ දැකලා තියෙනවා දේව මෑණියෝ කොහොමද පැත්තෙන් හිටගෙන ඉන්නේ? කොහොමද සාන්තුරු ඉන්නේ? දේව දූතයෝ කොහොමද පිරිවරාගෙන ඉන්නේ? මේක බොරුවක් ප්‍රෝඩාවක් නෙමේ. මේ විශ්වාසයේ සත්‍යතාවයක්. ඒ නිසා අපි උත්සාහ කරමු. පොඩි කාලේ නම් අපි අපේ දරුවන්ට කියා දෙමු මේ රැකවල් දේවදූතයා එක්ක ජීවත් වෙන්න. ඔහුගේ බලය, ශක්තිය ඒ ජීවිතවලට අයිති කරගන්න. හැමතිස්සෙම හෘද සාක්ෂියට අහුම්කම් දෙන්න. කීකරු වෙන්න, බහැපත් වෙන්න, දේව වචනය තුල ජීවත් වෙන්න. එතකොට ලේසි වෙනවා අපිට. ඒ නිසා ඒ වරප්‍රසාදය අපි ඉල්ලලා යාක්ෂා කරමු. අපේ අත් දෙක වැඳගෙන ඇස් දෙක පියාගෙන සුළු මොහොතක් අපි ආරක්ෂා කරමු. මේ මොහොතේ ඔබ ගාව ඉන්නේ රැකවල් දේවදූතයාට ආරක්ෂා කරන්න. සමහරක් වෙලාවට ඔබ කවදාවත් ආරක්ෂා කරලා නැතුව ඇති. නමුත් ඔබ මව් කුස පිළිසිඳුණු දා ඉඳන් මේ ලෝකෙට බිහි වුණු දා ඉඳන් ඔබත් සමග ඔහු ජීවත් වෙනවා. ඔබ කවුරු දාලා ගියත් ඒ රැකවල් දේවදූතයා දාලා යන්නේ නැහැ. සමහරක් වෙලාවට ඔබට දැනිලා ඇති ඔබ තනි නැහැ, කවුරු හරි කෙනෙක් මං ගාව හිටගෙන ඉන්නවා කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි, ඔබේ රැකවල් දේවදූතයා. ඔබට අල්ලන්නට බැරුව ගියාට, ඔබට පේන්නේ නැතුව ගියාට ඔහු ඔබ ගාව හැමතිස්සෙම ඉන්නවා. ඔබේ නමින් දෙවියන් වහන්සේ ඔබට රැකවල් දේවදූතයෙක් දීලා තියෙනවා. ස්තුතියි කියන දෙවියන් වහන්සේට. බලන්න උන්වහන්සේ කොච්චර අපිට ආදරෙයිද. මාව තනියම බලාගන්න මගේ ජීවිතේ හැම දෙයක්ම දන්න කෙනෙක් මං ගාව ඉන්නවා. මම පව් කරන කොටත් ඒ රැකවල් දේවදූතයා මං ගාව ඉන්නවා. ඔහු අඬනවා ඇති. ඇයි මේ වැරදි වැඩේ කරන්නේ කියලා ඔහු දුක් වෙනවා ඇති. නමුත් ඔබ ඔහු අතහරින්නේ නැහැ. ඔබ හරි මගට ගන්න, ඔබ නැවතත් ජේසු ගාවට ලං කරන්න ඔහු ගොඩාක් දේවල් කරනවා. මේ මොහොතේ රැකවල් දේවදූතයාට ස්තුතියි කියන්න. මෙච්චර ප්‍රශ්න කරදර ඇස්සේ ඔබව අරගෙන එන මේ ගමන ගැන ඔහුගෙන් ඉල්ලන්න සමාව, ඔහුට අවනත නොවුණු වෙලාවන් ගැන කියන්න ඔහුට මට උදව් වෙන්න. මගේ රැකවල් දේවදූතේනි මට උදව් වෙන්න. මේ ගමනේදී තව තවත් ජේසුට ලං වෙන්න, දේව හඬට ඇහුම්කන් දෙන්න, ජීවිතේ හරි වැරද්ද තෝරගන්න රැකවල් දේවදූතේනි මට උදව් වෙන්න. අපි හැමෝම මේ ආරක්ෂාව මට පස්සේ කියන්න. මාගේ රැකවල් දේවදූතේනි, මගේ රැකවල් දේවදූතේනි, ඔබ බාරේ ඉන්නා වූ මට ඔබ බාරේ ඉන්නව මට අද දින ඔබගේ පරම දයාබර කමින්, ඔබගේ පරම දයාබර කමින් ඥාන එළියදී මා ආරක්ෂා කොට නඩත්තු කොට ආණ්ඩු කරනවා සොඳේ. ආමේන්. ආමේන්. අපි
සියලු දෙනාම නැගිටලා ශුදෝ ස්වාමීන් වහන්සේට පුද දෙන්නට ගෙනාපු ඒ පඬුර අතර ගම්මු. ශුදෝ ස්වාමිනේ ඔබ වහන්සේට මේ දරුවන්ගේ ජීවිතය තමයි හොඳම පඬුර. උදේ උදා වුණ මොහොතේ ඉඳලා රාත්‍රිය වෙනකම්ම ඔබ වහන්සේ වෙනුවෙන් අප කැප වෙන තමුන්ගේ පෞල් ජීවිත ආරක්ෂා කරන්නට දිය කරලා දෙන තමුන්ගේ රැකී ආරක්ෂාවන් වෙනුවෙන් ඒව වැඩි දියුණු කරගන්නට අප කැප වෙන මේ හැම දරුවෙකුගේම ජීවිත මේ දරුවන්ගේ පෞල් ජීවිත ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඔබ වහන්සේ පිළිගන්න ඒ වගේම ඔබ වහන්සේ මේ දූ දරුවන්ට දීපු ඒ මිල මුදල් වලින් කොටසක් ස්වාමිනේ ඔබ වහන්සේගේ දේව කර්තව්‍යයට පුද දෙන මේ මොහොතේදී අපිට විශ්වාසයි මේ දරුවෝ දෙනවට වඩා 100,000 ගුණයකින් මේ දරුවන්ගේ ජීවිත ඔබ වහන්සේ ආශිර්වාද කරනවා. කිසිම අඩුපාඩුවක් නැතුව ස්වාමිනේ ඒ හැම අවශ්‍යතාවයක්ම ඔබ වහන්සේ ඉෂ්ට කරලා දෙනවා කියලා අපි විශ්වාස කරනවා. ලොකු සතුටු සිතින් පුද දෙන මේ දේ තුල ස්වාමිනේ ඔබ වහන්සේගේ කාර්යය තවත් යහපත් ආකාරයට කරන්නට අවශ්‍ය කරන වරප්‍රසාද අපට ලබා දෙන්න. මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම ලැබේවා. ආමේන්. වාඩි සහෝදර සහෝදරිනි මාගේ සෞභගේ ආගය සියලු බලදීපයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආරක්ෂා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමත් වන සදාද අපට තමන් වහන්සේගේ පුරුෂ දෝෂ බවට ප්‍රයෝජන වන සදාද ඔබගේ හස්තයෙන් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේකවා. කරුණාබර දෙවි ස්වාමිනී අපේ මේ දුබල පඬුරු වහන්සේ ප්‍රසන්නව පිළිගත මැනව ඒවා අප කරා සකල ආශිර්වාදයන් ගලා එන උල්පත බවට පත් කළ මැනව මේ කීදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍යෝද යුතුද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනි සියලු බලස්ථාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට ස්තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය ඔබ වහන්සේගේ සුරදූත අග්‍රදූතාදීන් තුල දිස්වන ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීම යුතු වන්නේමය. එම විශ්වාසවත් දූතයනට අප ගරු බුහුමන් දක්වන විට ඔබ වහන්සේගේ උත්කෘෂ්ඨ මහිමයම එයින් දැක්වෙන්නේය. ඔබට සේවය කරන්න ඊතරම් උදාර උත්තමයෝ නම් ඔබ සැබවින්ම කෙතරම් මහෝත්තමදයි ඔබ වහන්සේගේ බල මහිමේ කෙතරම් අපරිමිතදයි ප්‍රත්‍යක්ෂ වන්නේය. අප ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුල දිස් වූ ඒ ඔබ වහන්සේගේ මහිමය සුරදූත සමූහය නිති ගායනා කරති. ගයමින් ඔබ වහන්සේට වන්දනා කරති. ඔබ ඉදිරියේ ආනන්දයෙන් ඉපිල ඇති. ඔවුන්ගේ ප්‍රීති රාවයට අපගේ වන්දනාචාරය දෙක් කරමින් ඊමහත් සතුටින් යුතුව අපි තු මෙසේ ගායනා කරමු. සවිශුද්ධ ලෝකාන්තේ ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨය ආසත් බලවත් ඔබගේ මහිමෙන් පෙරතිබේ ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිතුමාණෝ භාග්‍යවන්තය ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනේ ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය
සියලු සවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. ඒන ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පාරිශුද්ධවත් කරන මේ ණය දෙමු. අපේසේ අදිනුවේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දුණු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනවූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා බෝධේ සාද සියලු මනුෂ්‍යනු දේ සාදය වගුරුණු ලබන්නේය. මා සේ කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණෙනි උන්වහන්සේගේ මරණයද උත්ථානද සිහිපත් කරමින් ජීවනදායක පුපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා අප සැම සුදාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. ස්වාමිනී මුල් ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප පුදු පියාණන්ද මැල්කම් නැමැති අපගේ රදගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. සුළු මොහොතක් නිහඬව අපට පෙර ස්වාමින් වහන්සේ අපගේ පවුල් වලින් කැඳවා ගත් අයගේ ආත්මයන්ද විශේෂයෙන් මේ දිව්‍යයාගේ ඔප්පු කරන අයගේ ආත්ම උදෙසාද පාස්කුරිදා ත්‍රස්වාදී ප්‍රහාරයෙන් ජීවිත පූජා කළ සෑමගේ ආත්ම උදෙසාද යාක්ෂා කරමු. උතානේ බලාපොරොත්තු ඇතුව මේගේ අපගේ සහෝදර සහෝදරියන්ට ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රීවත මඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද ඔතුමන්ගේ දම්පති වූ සුදෝ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සෑම කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව් වූ සියලු සුතවන්තයන්ද සුදෝ ජුසේ වාස් මුනිදුන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවී පියාණෙනි සුදාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත්
මහිමයත් සදහටම අත්වේවා. ආමේන්. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවට වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධක නායකගේ වැරදි අප කමා කරන්නක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවට අස්වීමට අපට ඉඩදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමේද සදාට වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසු ක්‍රිස්තු ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදහට වැඩවසන සේක, රජකම් කරන සේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතීවා. අපේ කෙනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ලොවේ පව්හරණ දේවාශ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාශ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාශ බාලකයාණනි, අපට සාමය දුන මැනව. මෙන දේවාච බාලකයානෝ, මෙන්න ලොවේ පව්හරණ තැනන් වහන්සේ අජබාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී, ඔබ වහන්සේ මා කෙනෙකුට වඩින්නට මම සුදුසෙක් නොෙමි. ඒත් වචනය පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවන්නේය.
සොයනා දිනෙකට ජීවන රුවක් වෙලා දෙවිඳුන ඇසුණු සවනට මිහිරි වදන් ගෙනා කලබල වූ මගේ හදවත ආදරයෙන්ම දිනා යන මග නොපෙනී යන විට දෙව්පා මුලට ගෙනා අසීමිතයි අප දෙවිඳුන්ගේ ආදරය දයාබර වූ ඒ පෙම වෙත මාලන් කරගන්න ඉපදෙන්නට පෙර මගේ රුව සමිඳුන් තුල රැඳුණා වැටුණත් යලි නැගිටින්නට සුරතම දිගු කෙරුණා සිතවිලියෙන්නට පෙර මගේ සිත ඔබ හැඳිනුවා අයදින්නට පෙර ඇතුමින් ඇතුදේ ලැබ දුන්නා අසීමිතයි අප දෙවිඳුන්ගේ ආදරය දයාබර වූ ඒ පෙම වෙත මාලන් කරගන්න සොයා යන්න නැති වූවන් ඔබ මග පෙන්වන්න අසීමිත වූ දෙව් ප්‍රේමෙන් ජීවිත ගොඩ ගන්න බිඳුණු සිතක් සුව කරමින් ප්‍රේමය පුදලන්න කැප වූ මා ළඟ දෙවිඳුනි සැමදා දැවටෙන්න අසීමිතයි අප දෙවිඳුන්ගේ ආදරය දයාබර වූ ඒ පෙම වෙත මාලන් කරගන්න
අපි හැම කෙනෙක්ම සුළු මොහොතක් දන ගසමු. අපේ අත් දෙක වැදගෙන ඇස් දෙක පියාගෙන යාක්ෂා කරමු. ස්වාමීන් වහන්සේ ජීවමානව මේ මොහොතේ ඔබේ මගේ ශරීරය තුල ආත්මය තුල ජීවත් වෙනවා. ඔබ මම කෙතරම් වාසනාවන්තද උන්වහන්සේව ලබන්නට ලැබීම. මම කොච්චර දුර්වල වුණත් මාව ශක්තිමත් කරන්නට උන්වහන්සේම මේ මොහොතේ මගේ ශරීරය තුල ආත්මය තුල ජීවමාන වෙනවා. උන්වහන්සේට ස්තුතියි කියන්න. අද මාසේ පළවෙනි සිකුරාදා අපි බාර කරමු අපේ ජීවිත අපේ සැලසුම් අපේ රැකී ආරක්ෂා අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අපේ ලෙඩ දුක් කරදර හැම දෙයක්ම ජේසුගේ ශ්‍රේෂ්ඨ කුරුසයට බාර කරමු. උන්වහන්සේ ඔබට මට ආදරය උන්වහන්සේගේ බලය ශක්තිය උන්වහන්සේ අපිට දෙනවා. උන්වහන්සේ කොච්චර ආදරේද කියනවා නම් අපිව හැම මොහොතකම ආරක්ෂා කරන්න අපිට රැකවල් දේව දූතෙක් දීලා තියෙනවා. උන්වහන්සේට ස්තුතියි කියන්න. මේ හැම කරදරයක් බාධකයක් මැදම තාම ගිලෙන්නේ නැතුව අතරමං වෙන්නේ නැතුව වැටි වැටි නැගිට කොහොම හරි ජීවත් වෙන්නට උන්වහන්සේ අපට වරප්‍රසාදය දීලා තියෙනවා. ස්තුතියි කියන උන්වහන්සේට. අපි ආරක්ෂා කරමු එකිනෙකා වෙනුවෙන්. විශේෂයෙන් ආරක්ෂා කරමු මේ සුද්ධ භූමියට එන සියලු දෙනා වෙනුවෙන්. ඒ හැම කෙනෙක්ම මේ භූමියට එන්නේ අතුලාන්ත සුවයක් බලාපොරොත්තුවෙන්. අපි ආරක්ෂා කරමු ඩැරල් පියතුමා වෙනුවෙන්. උන්වහන්සේ මේ දිනවල කරන්නේ වැඩ කටයුතු සාර්ථක වෙන්නට ඒ දේවල් දෙවියන් වහන්සේට ප්‍රසන්න ආයුරින් නිම කරන්නට උන්වහන්සේට අවශ්‍ය කරන නිරෝගී සුවය සැනසීම දෙන්න කියලා යාඥා කරමු. ඒ වගේම අපි ශිෂ්ට වෙනුනුත් යාඥා කරමු. එතුමියට බාර වෙලා තියෙන ඒ දූත කාර්ය තව තවත් ලස්සනට කරන්නට ඇයට ශක්තිය දෙන්න කියමු. ඒ වගේම අපට උදව් වෙන්නට එන හැම ශිෂ්ට කෙනෙක්ටම මේ භූමියට එන හැම ස්වාමි කෙනෙක්ම බ්‍රදර් කෙනෙක්වම මේ ස්වේච්ඡාවෙන් සේවය කරන සෑම කෙනෙක් වෙනුවෙන් ත්‍යාග කරමු. උන්වහන්සේගේම ශ්‍රී ශරීරයේ බලය ශ්‍රී රුධිරයේ බලය ඒ හැම කෙනෙක්ටම දෙන්නට කියලා අපි ආශා කරමු. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පුණ්‍යවන්තිනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරේ ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පරවංශේසු ආශිර්වාද ලදාවුමේ සාන්ත මරියනී දේවමෑණිනි පාපිව උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ බැනව ආමේන්. අපි ආශා කරමු නැගිට සිටින්න. देवी स्वामिनी මේ ස්වර්ගීය ප්‍රසායධානයේ භෝජනය අප ආත්මයට හා ශරීරයට මහඟු ඖෂධයක් වේවා. ක්‍රිස්තුන් වහන්සේගේ මරණය සිහි කරමින් එම භෝජනයට සහභාගී වූ අප හැමට ඔබ වහන්සේගේ මහිමයට පංගුකාර වීමේ වරම් දානය කළ මැනව. මේ කීදී අප ස්වාමින් වන
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සර්ව බලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ ආශිර්වාද කොට ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබ අත්දැක්ක මං ආයි කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඊටමත් මහිමාන්විතව ගහම්බීරව දිව්‍ය පූජාව පියතුමා අපි වෙනුවෙන් පුද දුන්නා. ඉතින් අපේ යුතුයකම තමයි මේ තරුණ පියතුමාට තවත් ශුදෝ ස්වාමින් වහන්සේගේ වරප්‍රසාද ඉල්ලලා කියලා ඒ අවශ්‍ය කරන ජවය කැපවීම අවශ්‍ය සුවේ සහනේ සැනසීම ඉල්ල අපි කරන පුරුද්දක් හැටියට මෙතෙන්ට එන හැම කෙනෙක්ම අපි ආශිර්වාද කරනවා අපිට පුළුවන් විදියට අපේ දකුණු අත දික් කරලා පියතුමා වෙනුවෙන් යාඥා කරමු. ශුදෝ ස්වාමිනේ ඔබ වහන්සේට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ පූජක පුතුණන් වෙනුවෙන් ඒ වගේම අපිට හරිම ආඩම්බරයි පියතුමා වෙනුවෙන් ඔබ වහන්සේ අපිට දීපු ලොකුම තෑග්ග සුපවත් තරණයට මේ පියතුමා මේ භූමියෙන් බිහි වෙච්ච පියතුමෙක් ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනේ. ඔබ වහන්සේ අදත් හෙටත් හැමදාමත් බලවන්තව වැඩ සිට ඒ ආලේපිත දෑතින් ස්වාමිනේ ඔබ වහන්සේව කඩලා දෙන්නට ඔබ වහන්සේව ජීවමානව කරන්නට මේ පුතා ගන්න හැම වෙහෙසක්ම ආශිර්වාද කරන්න. ඒ වගේම ශුදෝ ස්වාමිනේ ඒ යන භූමිය තුල දැනෙන්නට ඒ ජනතාව ඔබ වහන්සේ තුලට දිනලා දෙන්නට පියතුමා ගන්නට යන හැම වෙහෙසක් තුළම හැම පියවරක් තුළම ඔබ වහන්සේ බලගතුව වැඩ සිටින්න අවශ්‍ය කරන ප්‍රඥාව දැනගැන්ම දැනුමුතුකම හැම මොහොතෙම දානය කරන්න ස්වාමිනේ. පියතුමාව නෙමෙයි ඔබ වහන්සේව විද්‍යාමාන වෙන්නට සලස්සන්න. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම ලැබේවා. ආමේන්. ඒ වගේම පියතුමා දැරල් පියතුමා කටින්ම කිව්වා යාඥාවක් කියලා දෙන්න කියලා ඔයගලන්ගෙන්. මොකද පියතුමාත් හරියට විශ්වාස කරනවා ඔබේ යාඥාව හරියට බලගතුයි කියලා. අපි දකුණු අත දික් කරලා මේ මුන්දලමේ ඉන්න පියතුමා වෙනුවෙන් වැඩ කරන හැම කෙනෙක් වෙනුවෙන්ම ජෝසප් තාත්තා ඇතුළු ඒ හැම පිරිසම වෙනුවෙන්ම ඔබ වහන්සේට යාඥා කරමු. ශුදෝ ස්වාමිනේ ඔබ වහන්සේගේ ප්‍රොජෙක්ට්ස් මේවා මේක පියතුමාගේ ප්‍රොජෙක්ට්ස් නෙවෙයි ස්වාමිනේ. ඔබ වහන්සේම ඒවා ආලෝක දෙන්නේ අවශ්‍ය මිල මුදල් දෙන්නේ අවශ්‍ය සැලසුම් දෙන්නේ අවශ්‍ය පුද්ගලයන් මුණ ගැසලා දෙන්නේ හරි වෙලාවේදී හරි කාලයට. ඒ නිසා ස්වාමිනේ මේ අන්තිම ලැප් එකේදී ඔබ වහන්සේ බලගතුව වැඩ සිට ඒ හැම කර්තව්‍යයක්ම ඉතාමත් ලස්සනට ගැඹීරව නිමා කරන්නට ගන්න ප්‍රයත්නය තුළ බලවන්ත වැඩ සිට ස්වාමිනේ ඔබ වහන්සේගේ ආශිර්වාදය තුළ ඒ හැම කෙනාටම සතුටු සිතින් ඒ දේ කරන්නට අවශ්‍ය කරන ගතට අවශ්‍ය කරන ශක්තිය ප්‍රාණය ජීවය ඔබ වහන්සේ ඇති වෙන්න දානය කරන්න. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම ලැබේවා. ආමේන්. thank you. ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා හවස 4ට ඒ ලෙවල් කරන දුවල පුතාලාගේ පූජාව පැවැත්වෙනවා. එනකොට දෙමව්පියන් එක්ක දරුවන්ට එන්න කියලා කියන්න. ඒ වගේම අපි යාඥා කරමු අපේ දරුවන් වෙනුවෙනුත් සාන්ත ප්‍රසේදාලමේ අපේ සතුරන්ගෙන් අප කලවා දේවා අපගේ දෙවි ස්වාමිනේ පිතාගේ පුත්‍රයාගේ ස්පින්තු සාන්තුගේ නාමයෙන් ආමේන්. ජෙස් විඩයි. Yes,